නිසුල මාව ඇහෙනවද? ඔව් සර්. හරි. මේ මං අන්තිමට මොකද්ද පුතේ කිව්වේ? දී ඇති ගණිත කර්මයන් සිදු කරද? ඔව් සර්. හරි. දී ඇති ගණිත කර්මයන් සිදු කර ලැබෙන පිළිතුර ලැබෙන පිළිතුර පිළිතුරෙහි පිළිතුරේ මොකද්ද සර්? දී ඇති ගණිත කර්මයන් සිදු කර ලැබෙන අගය පිළිතුරේ සර් දුන්නේ සර් ලැබෙන පිළිතුර කියලානේ. ලැබෙන පිළිතුර කියලා දුන්නේ අගේ කියලා දුන්නේ. පිළිතුර නෑ සර් පිළිතුරේ කියලා දුන්නේ සර්. හරි. පිළිතුරේ නෑ නෑ ওই වචන දෙකක් පිළිතුරේ නෑ නෑ එතන ඒ වගේ දෙකක් තියෙනවා. ඔව් සර්. මේ පොඩ ඉන්න හැම මං කියන එක අහන්න. දී ඇති ගණිත කර්මයන් සිදු කර ලැබෙන පිළිතුර කියලා දාලා එතනින් කමාවක් දාන්න. පිළිතුරේ ලබය ලෙස යොදන්න. තේරෙනවද? සර් මම ලිව්වේ සර් එහෙම තමා සර්. හරි. පිළිතුරේ කියලා. හරි. පිළිතුරේ ලබය ලෙස යොදන්න. ලැබෙන පිළිතුරේ ලබය ලෙස යොදන්න. හරිද? හැමෝම ලිව්වද? ඔව් සර්. හරි. එතකොට හැමෝටම මේ මං ලියන එක පේනවද? ඔව් සර්. හරි. කවින් ආවද? නෑනේ. නිසුරු දෙක කතා කරේ. හරි. එතකොට පුතේ මං කිව්වේ ඔන්න දැන් කතා කරන්නේ අපි හරයන් සමාන භාග එකතු කිරීම හෝ අඩු කිරීම. එතකොට පුතේ හරයන් දෙක සමාන නම් මං කිව්වා දී ඇති හරයට කිසිදු වෙනසක් නොකර එම හරයම පිළිතුරේ හරය ලෙස යොදන්න. අයනම් මේ දෙකේම තියෙන හරය මොකද්ද? 8. එහෙනම් මම උත්තරේ තියෙන එකේ හරයට මම ලියනවා 8 කියලා. ඊට පස්සේ මං කිව්වා දී ඇති ලවයන් වල තියෙන අගයන් දී ඇති ගණිත කර්මය සිදු කර හරිද? දීලා තියෙන ගණිත කර්මය සිදු කර ලැබෙන පිළිතුරේ ලවය ලෙස යොදන්න. හරිද? එතකොට දැන් දීලා තියෙන උඩ දීලා තියෙන ගණිත කර්මය මොකද්ද පුතේ? මෙතන තියෙන්නේ එකතු කිරීම. මේකට තමයි ගණිත කර්මය කියන්නේ. මේක නම් දීලා තියෙන්නේ එකතු කිරීම. ඒක ලවයන් වල ඇති අගයන් වලට සිදු කරන්න. ලවයන් වලට විතරයි කරන්න. එහෙනම් 6යි 5යි මොනා කරන්නද ඕනේ? එකතු කරන්න ඕනේ. 6යි 5යි එකතු කරාම ලැබෙන උත්තරේ කීයද? 11. හරි. එතකොට ඒ උත්තරේ ඒ ලැබෙන උත්තරේ පිළිතුරේ මොකක් විදියට යොදන්නද? පිළිතුරේ ලබය ලෙස යොදන්න. එහෙනම් ඔන්න එනවා උත්තරේ. තේරුණාද? හරි. ආයි කියලා දෙන්නකො සර්. ලවයන් හරයන් දෙක සමාන නම් හරයට කිසිම වෙනසක් නොකර ඒ දීලා තියෙන හරයම මෙයාගේ හරය විදියට දානවා. ඊට පස්සේ ලවයන් දෙකට විතරක් දීලා තියෙන ගණිත කර්මය සිදු කරනවා. මේකේ දීලා තියෙන ගණිත කර්මය මොකද්ද? එකතු කිරීම. එහෙනම් මේ ලවයන් දෙකට ඒ ගණිත කර්මය කරනවා. ඒ කියන්නේ 5ටයි 6ටයි එකතු කිරීම කරනවා. 5ට 6ක් එකතු කරාම ලැබෙන උත්තරේ
11යි. ඒ 11 කියන එක්කෙනා මෙයාගේ ලවයේ විදියට දානවා. පිළිතුරේ ලවයේ විදියට දානවා. තේරුණාද? සර් එතකොට සර් ඒක සර් තුල්්‍ය භාගයක් නේද? මොකක්? කවුද ඇහුවේ? මම සර් අක්ෂි. නෑ පුතේ කවුද කියන්නේ තුල්්‍ය භාගයක් කියලා? අපි තුල්්‍ය භාගය ඉගෙන ගත්තේ යම් කිසි භාගයකට තුල්්‍ය භාගයක් ලියන්නේ එයාගේ හරයයි ලවයයි දෙකම එකම ඉලක්කමකින් වැඩි කරාම හා සර්. මේක තුල්්‍ය භාග නෙමෙයි. තුල්්‍ය භාග වෙනම මතක තියාගන්න. තුල්්‍ය භාග කියන්නේ හරයයි ලවයයි දෙකම එකම ඉලක්කමකින් වැඩි කරාම ලැබෙන උත්තරේ තමයි තුල්්‍ය භාගයක් කියන්නේ. හරි මේක දෙන්නත් දැන්. ඔව් සර්. රුසත් මේ මොකක් හරි ප්‍රශ්නයක්ද දෙන්න එක්කෙනෙක්ට? ඔව් සර්. ඒක තේරුන්නේ සර් 8න් 11ක් වෙන්නේ කොහොමද සර්? ආය අහගන්න මේ දෙන්නගෙම හරයන් දෙක එකිනෙකට සමාන නම් සමානද? ඔව් සර්. එහෙනම් මේ දීලා තියෙන හරයම අපි ලියන උත්තරේ හරයට දානවා. එහෙනම් මේ දෙක සමාන නිසා එක්කෙනෙක් අරගෙන මෙයාගේ උත්තරේ 8 විදියට දානවා. තේරුණාද? ඔව් සර්. ඔව් සර්. ඊට පස්සේ ලවයන් දෙකට විතරයි අපි එකතු කිරීම හරි අඩු කිරීම හරි කරන්න ඕනේ. එහෙනම් මෙතන තියෙන්නේ මොකද්ද කරන්න? එකතු කරන්න. එහෙනම් මේ ලවයේ තියෙන ඉලක්කම් දෙකට මේ එකතු කිරීම කරන දේ කරනවා. 6යි 5යි මොනා කරන්නද ඕනේ? එකතු කරන්න. 6යි 5යි එකතු කරාම කීයද? 11යි. ඒ ලැබෙන උත්තරේ අපේ තියෙන පිළිතුරේ ලවයේ විදියට යොදනවා. ලවයන් දෙක එකතු කරලා ලවයේ විදියට යොදනවා. හරයන් දෙක සමාන නම් එම හරයම හරයේ විදියට දානවා. තේරුණාද? ඔව් සර්. දැන් තේරුණා. හරි. එහෙනම් මේකත් බලන්න. මේ දෙන්නගේ ලවයන් දෙක සමානද? සෝරි හරයන් දෙක සමානද? ඔව් සර්. එහෙනම් පුතේ ওই ගානේ දීලා තියෙන හරයම මෙයාගේ හරය විදිහට දානවා. ඊට පස්සේ මොකද කරන්න ඕනේ? ලවයන් දෙක දීලා තියෙන ගණිත කර්මය කරනවා. මොකක්ද දීලා තියෙන ගණිත කර්මය? එකතු කිරීම. කීයයි එකතු කරන්න ඕනේ? 4යි 9යි. 4යි 9. good. 4යි 9 එකතු කරාම කීයද? 13යි. ඒක දීලා තියෙන ඒ කියන්නේ ඒක අපිට ලැබෙන්න ඕන උත්තරේ ලවයේ විදිහට යොදනවා. තේරුණාද හැමෝටම? ඔව් සර්. හරි. ඊළඟ මේක තුන්වෙනි උදාහරණේ 12න් 10යි 12න් 4යි. ලවයන් දෙක සමානද? සෝරි හරයන් දෙක සමානද? ඔව් සර්. එහෙනම් පුතේ උත්තරේ හරය විදිහට ඒ දීලා තියෙන හරයම දාගන්නවා. ඊට පස්සේ ලවයන් දෙකට දීලා තියෙන ගණිත කර්මය සිදු කරන්නයි ඕනේ. ලවයන් තියෙන්නේ 10යි 4යි. කලින් ඒවා තිබ්බ එකතු ගන්න තියෙන්නේ මේකේ තියෙන මොනා කරන්නද? අඩු කරන්න. ඒක පේන්නේ නැද්ද? මේකේ තියෙන්නේ අඩු කරන්න. හරිද? එහෙනම් මොකද්ද පුතේ කරන්න ඕනේ? 10න් 4ක් අඩු කරන්නයි ඕනේ. 10න් 4ක් ගියාම කීයද? 6යි. good 6යි. 6යි. එතකොට දැන් මෙහෙම දෙයක් එනවා. මෙතන පුතේ මෙහෙම අපිට භාගයක් ඉතුරු ඒක මේ දෙකෙන් බෙදන්න ඕනේ. good මේ දෙන්නවම දෙකෙන් බෙදන්න ඕනේ. ඇයි ඒ? දෙන්නම දෙකෙන් බෙදෙන සංඛ්‍යා දෙකක්. 6 දෙකෙන් බෙදුවාම 3යි. 12 දෙකෙන් බෙදුවාම 6යි. ඊට පස්සේ මේක අපිට තවත් දෙකෙන් බෙදන්න පුළුවන්. මේ දැන් 3ෙන් බෙදන්න පුළුවන්. මේක 3ෙන් බෙදුවාම මේකත් 3ෙන් බෙදෙනවා. 3 3ෙන් බෙදුවාම කීයද? 1යි. 6 3ෙන් බෙදුවාම කීයද? 2යි. ඒකේ අවසාන උත්තරේ විදිහට එතකොට අපිට ලියන්න පුළුවන් පුතේ සමානයි දෙකෙන් 1යි. එතකොට පුතේ අවසාන උත්තරේ අක්ෂිය අහන් ඉන්න එක්ක කැමරාව ඔන් කරගන්න නැත්නම් ඕෆ් කරගන්න ඊට පස්සේ තේරෙන්නේ නැහැ කියන්න එපා. රශ්මික දැන් අනිත් එක්කනට කිව්වම ඔන් කරේ.
මම ඔය ඔච්චර කියලා දෙද්දි ඔය විකාරකක ඉල්ල නම් අන්තිමටම අහන්න එපා තේරුන්නේ නැහැ කියලා මම ඔයගලන්ට ඕන විදිහට උගන්වන්නේ නැහැ ඔයගලන්ට තේරෙන්න මම උගන්වනවා මිසක් අහන් ඉන්න නැතුව වෙන එක විකාර කරලා ඉවරලා අන්තිමටම කියලා දීලා ඔක්කොම තේරනාද කියලා හද්දි අනිත් ඔක්කොම තේරනා තේරුන්නේ නැහැ සර් ගන්නවා ඒකට මං ආයි කියනවා අනිත් ළමයි හැමෝගෙම වෙලාව අපරාධේ එහෙම කරන්න එපා අහන් ඉන්න එකේ හරියටම අහන් ඉන්න හැමෝම අර මාව තරහ ගසන්න එපා හරි එතකොට පුතේ මේකේ අවසාන උත්තරේ විදියට දෙකෙන් එක කියන එක එනවා හරි අක්ෂේ සර් දැන් මම මේ මොකද්ද මේ මෙතන කරලා තියෙන්නේ ප්‍රශ්නයක් ඇහුවේ අක්ෂේ 6 3ෙන් බෙදලා 12 2ෙන් බෙදලා 6 ගත්තා කියන 6 3ෙන් බෙදලා 2 ගත්තා කෝ දෙක 6 මේ තියෙන්නේ සර් මෙතන ලියලා සර් කොතනද දෙක තියෙන්නේ මෙතනද මෙතන මේකද ඔව් සර් කියනවා මේක ආවේ කොහමද 6 3ෙන් බෙදලා මං අහන්නේ මේ මොනවද මේ කරලා තියෙන්නේ කැපුවේ ඔය අඩු කළා සර් නෑ නෑ මං අහන්නේ මේ ඉරි වලින් කපලා තියන්නේ කියලා අහන්නේ ඉරි වලින් කැපුවේ සර් මේ බෙදුව හින්දා එව්වා මුලින්ම බෙදුවේ කීයෙන්ද 6ෙන් 3 6න් 3 කිය 6 2ට බෙදුවා එතකොට 3යි 3 3ෙන් බෙදුවා 1යි ආයිස 12 2ට බෙදුවා 6යි ඔහොම නෙමෙයි කියන්නේ හරිද 6යි 12යි කියන දෙන්නම දෙකෙන් බෙදෙන නිසා මන් දෙන්නම දෙකෙන් බෙදුවා 6 දෙකෙන් බෙදුවාම 3යි 12 දෙකෙන් බෙදුවාම 6යි ඊට පස්සේ 6යි 3යි කියන දෙන්නම 3ෙන් බෙදෙන නිසා 6 බෙදුවා 3ෙන් 2යි 3 බෙදුවා 3ෙන් 1යි රශ්මික අනිත් එක්කෙනා තේරෙනවද ඔව් මේ උගන්නද්දි නම් සෙල්ලම් කරන්න මේපා පන්තියේදී මතකයිනේ මං අර ඔයගලන් අහක බලනකොටවත් කැමති නෑ එහෙනම් ගෙදර ඉඳි ඔයගලන් ෆෝන් එකේ කැමරාව ඔන් කරන්න අර පොඩ්ඩක් ළඟට ඇවිල්ලා බලන්න තමන්ගේ ලස්සන බලන්න එහෙම ඕනේ නෑනේ අර දැන් මම මේ උගන්නන වෙලාවේ මම වෙන මොකක් හරි කරනව පේනවද නෑනේ මාත් මේ වයිට් බෝඩ් එක දිහා බලන උගන්නනවා මිස අර එහෙම කරන්න එපා හරි මේ හැමෝටම තේරෙනවද මේක මොකද පුතේ තේරුණාද හරි එහෙනම් උදාහරණ කියලා ලියන්න උදාහරණ මේ මම ලිව්ව විදිහටම ලියන්න උදාහරණ කියලා මෙතනින් රෝමි ලක්කම් 1 හරිද මේ ගණන් නෙමෙයි ලියන්නේ මෙහෙම මං කියන ඒවා ටික මේ පැත්තට ලියාගන්න ඉස්සරහින් සමාන කියලා දාලා ඔයගලන්ට උත්තරේ ලියන්න පුළුවන් වෙන්නේ. ඔයගලන් පහළටයි මං දැන් කියන ගණන් ටික ලියන්නේ. 4න් 2 4න් 3 සර් අයපාරක් කියනකෝ 4න් 2 එකතු කිරීම 4න් 3 එකතු කිරීම ඔව් 4න් 2 එකතු කිරීම 4න් 3 හරි සර් 9න් 6 එකතු කිරීම 9න් 2 සර් පොඩ්ඩක් ආයි 9න් 6 එකතු කිරීම 9න් 2 සර් හදන ක්‍රමේ දැම්මට කමක් නැද්ද කොයි වගේ එකක්ද දිග පිය මේ එකක් නම් කරන්න එපා ඔය දැන් මං කියලා දුන්න විදිහට හිතින් කරන්න පුළුවන් පුතේ ඔය ගණන් ඒවා එහෙම අර දිගට කරන්න එපා අපරාධේ
ඉතින් මේ හරය සමාන නම් එයාව මේ විදිහටම යොදනවා. ලවයට කරන්න තියෙන සුළු කිරීම කරලා මෙතන දානවා. ඔච්චරයි. ඉවරයි සර්. සුටෙන් මේ ඊළඟ එක 7න් 5 අඩු කිරීම 7න් 2 13න් සර් හිමීට කියන්නකො සර් ආයි තුන්වෙනි ගාන. සර් 7න් 5 අඩු කිරීම 7න් 5 අඩු කිරීම 7න් 2 13න් 10 අඩු කිරීම 13න් 4 මොකද්ද සර් 13න් 10 අඩු කිරීම 13න් 4 ගණන් 4ක් වුණා නේද සර් එන්න. ඔව් පුතේ ඔව් ඔක්කොම ගණන් 4යි. හා සර් දැන් හදන්න අන්තිම එකයි කියන්නකො සර්. මොකද්ද? අන්තිම එකයි කියන්නකො සර් කට්ටිය කෑ ගහ දියා එන්නේ 13න් 10 අඩු කිරීම 13න් 4 ඒ මයික් ඉවරයි සර් ඒ 4 හැදුවා. හරි නියමයි. අනිත් අත් ඉවරද? චූටි ගානක් තියෙනවා ඔක අයියෝ ලේසි. සර් මේ අන්තිම එකට උත්තර ලියනවා තාම. ඉක්කන්ට නිසුල මේ ඉවර කට්ටිය හැමෝම 9 5 අභ්‍යාසය 4 වෙනි ගණනත් කරන්න. 9 5 අභ්‍යාසය 4 වෙනි ගාන. ඒකේ මොකද්ද සර් මම දැන ඉවරුනේ මොකද්ද කරන්න ඕනේ? 9 5 අභ්‍යාසය 4 වෙනි ගාන. ඒකේ ABCD කියලා හතරක් තියෙනවා. ඒ හතරම කරන්න ඕනේ. ওই විදිහටම ගාන ලියලා අර හිස්තැන විතරක් ඔයගොල්ලෝ වෙන පාටකින් ලියන්න. 9යි 5 අභ්‍යාසය 4 වෙනි ගාන නේද සර්? ඔව්. 126 වෙනි පිටුව. සර් ඔව්. ඒ ගානම ලියන්න ඕනේද සර් නැත්නම් ඒ ඉලක්කම විතරක් ලියන්නද? ගානම ලියන්න ඕන. ගානම ලියන්න ඕනද? ඔව්. ගාන වෙන පාටකින් ලියලා උත්තරේ වෙන පාටකින් ලියන්න. සර් මම එහෙම කරේ නැහැ සර්. ඒ හිස්තැන කොටු කරා. ඒත් කවන්නේ පුතේ කවන්නේ. හිස්තැන හොයන්න පුළුවන් නේ අපිට.
ඉක්මනට කෝ ඉක්ම තව විනාඩි දෙකයි සර් ඉවරයි සර්. හරි නියමයි තව විනාඩියයි මම ඉවරයි සර්. හරි අනිත් අය කෝ ඉක්මන් ඉවරයි සර්. ඉවරයි සර්. අක්ෂය සර් ඉක්මන් තව විනාඩියක් දෙන්නකෝ සර්. බෑ ඔය කැමරාව ඉස්සරහට ගිහිල්ලා එක එකව කරපුවා තමයි හරි අප් කෝ අක්ෂි කියවෙන එකද ගන්න හරි සර්. හරි මේ නිසුල අර මම උදාහරණ ටිකක් කිව්වේ පුතේ ඒ උදාහරණ වලට ඔව් සර්. මම කොහෙවත් ගන්න ලියාගත්තේ නැහැ අනිත් අය බලන්න උදාහරණ ගණන් 4 විතරක් උත්තර ටිකද? ඔව් පුතේ ඔව් උදාහරණ 4 උත්තර ටික විතරක් හතරෙන් පහ අනිත් අය බලන්න නවයෙන් අට පොඩ ඉන්න හතෙන් විනාඩියක් ඉන්න 13න් 6 ඔය කිව්වේ වැහුණාද අනිත් අයට ආයි පාරක් හිමින් සැරේ කියන්න පුතේ හදිසි නැතුව හතරෙන් පහ නවයෙන් අට හතෙන් 3 13න් 6 සර් ඔව් සර් මම පෙන්නන්නද? සර් දැන් මං කිව්වනේ උත්තරේ මේව ගන්න කියලා හතරෙන් පහ පළවෙනි එක නවයෙන් චොට ඉන්න පොඩ සර් විනාඩියක් හා ඉන්න සර්. මොකද්ද? පළවෙනි එකේ උත්තරේ 4න් 5යි හරිද හරිද දෙවෙනි එකට මොකක්ද නිසුල 9න් 8 9න් 8 දෙවෙනි එකට උත්තරේ හරිද තුන්වෙනි එක 7න් 3. හරිද 3 ඊගාව එක 13න් 6. ඉන්න මොකද්ද 13න් 6 අනිත් එකත් හරිද හරි සර්. හරි සර්. හරි එතකොට දැන් අපි අභ්‍යාස කරපු එකේ ඒකට එන්න ඕනේ 5 හිස්තැන විතරයි මං කියන්නේ හිස්තැනට එන්න ඕනේ 5 B එකේ හිස්තැනට එන්න ඕනේ 2 C එකේ හිස්තැනට එන්න ඕනේ 1 D එකේ හිස්තැනට එන්න ඕනේ 4 සර් ඔක්කොම හරි සර් මගේ. ඇහෙන්නේ නැහැ සර්. සර් ඇහෙන්නේ නැහැ නේ. C D ඇහුන්නේ නැහැ. ඔව් සර්. D නැත්තේ සර්. හරි හරි ඉන්න C එකට එන්න ඕනේ 1 D එකට එන්න ඕනේ 4
ඔක්කොම හරි අයකෝ නිසුලගේ හරි තව කවුද ඉන්නේ මගෙත් ඔක්කොම හරි සර්. මගේ සර් ඔක්කොම හරි. සානියමයි මගේ හරි සර්. හරි. දෙන්නගෙම හරිද සර් මගේ. ඔව් සර්. නියමයි එහෙනම් දැන් ඉස්සෙල්ලා කළු පාටකින් මේ අනුමාත්‍රිකාවක් දැම්ම නේද තර ලකුණක් දාලා අන්න ඒ විදිහටම මේ ලිව්ව පාටින්ම තර ලකුණක් දාලා දෙවෙනි අනුමාත්‍රිකාව ලියන්න හරය සමාන නොවන භාග හරය සමාන නොවන භාග හරය සමාන නොවන භාග එකතු කිරීම හා අඩු කිරීම හරය සමාන නොවන භාග එකතු කිරීම හා අඩු කිරීම හරි එතකොට දැන් ඔන්න මං කියන පුතේ වෙන විදිහක් හරිද දැන් අපි කතා කරපු එක ඉස්සෙල්ලා ලේසි දැන් මං කියන්නේ හරය සමාන නොවන භාග දැන් බලන්නකෝ මේ දෙන්නගේ පුතේ හැමෝටම පේනව නේද බෝඩ් එක මේ දෙන්නගේ හරයන් දෙක එකිනෙකට සමානද නෑ සර්. නෑ අන්න ඒ වගේ වෙලාවට පුතේ අපිට මේ ගාන ඉස්සරහට හදන්න බෑ හරිද අපිට ගාන අනිවාර්යෙන් ඉස්සරහට හදන්න නම් ඒ දෙන්නගේ හරයන් දෙක සමාන වෙන්න ඕනෙමයි ඔන්න දැන් මතක තියාගන්න භාග සුළු කරන්න නම් අපිට අනිවාර්යෙන් ඒ දීලා තියෙන භාගවල ඒ කියන්නේ භාග දෙකක් එකතු කරන්න හරි අඩු කරන්න හරි දුන්නොත් එමේ මේ භාග දෙකේ අනිවාර්යෙන් හරයන් එකිනෙකට සමාන වෙන්න ඕනේ. දැන් අපිට මේ ගාන බලපු ගමන් පේනවා මේ ගාන අපිට බලපු ගමන් පේනවා මේ දෙන්නගේ හරයන් දෙක සමාන වෙන්නේ නැහැ. එහෙනම් පුතේ අපි කරගන්න ඕනේ එහෙනම් අපි කරගන්න ඕනේ මේ දෙන්නගේ හරයන් දෙක සමාන කරගන්න ඕනේ. කොහොමද මෙතන දෙක තියෙන්නේ මෙයාගේ තියෙන්නේ 4. අර අපි දැන් කලින් එකේදී ඉගෙන ගත්තනේ භාග සංසන්දනයේදීත් අපි හරයන් දෙක සමාන කරගන්න ඕන වුණා. එහෙනම් මොකද්ද කරේ අපි මේ තියෙන භාගය අපි මොකක් හරි වෙනස්කමක් කරලා අනේ හරයට සමාන කරගත්තා. හරිද? එහෙනම් මම මේ දෙක මොකක් කරොත්ද මේ හරයට සමාන කරගන්න පුළුවන් දෙකකින් වැඩි කරොත්. එහෙනම් මම දෙකෙන් දුක good. එහෙනම් පුතේ මෙයාගේ උඩත් යට දෙකෙන් ගුණ කරොත් අනිවාර්යෙන් යට උඩත් දෙකෙන් ගුණ කරනවා. ඒ කියන්නේ හරය දෙකෙන් ගුණ කරොත් ලවයත් දෙකෙන් ගුණ කරනවා. එතකොට අපිට හැදෙනවා දෙවරක් දෙක 4යි එක් වරක් දෙක 2යි. ඊට පස්සේ මෙතන තියෙනවා එකතු කිරීම ලකුණ එක වෙනසක් නොකර මෙතනටම එනවා. ඊට පස්සේ මෙතන තිබ්බ 4න් 3 කියන එකනා කිසිදු වෙනසක් නොකර මෙතනට එනවා. හරිද? එතකොට දැන් තියෙන්නේ අර කලින් ඉගෙන ගත්තා වගේ එකක්. 4න් 2යි 4න් 3යි. එතකොට අපිට එකපාරට බලලා උත්තරේ කියන්න පුළුවන් කීයද? 4න් 5යි. නියමයි. 4න් 5යි උත්තරේ. ඔන්න ඔය වගේ තමා පුතේ කරන්න තියෙන්නේ. ඔන්න අපි තව උදාහරණයක් බලමු.
එතකොට අපි තව එකක් බලමු. මෙතන තියෙනවා පුතේ 8න් 4. මෙතන තියෙනවා 16න් 9. එතකොට සර් දෙකෙන් සර් සර්ගේ මයික් මියුට් වෙලා දෙකෙන් ගුණ කරන්න ඕනේ. සර් ඕකත් දෙකෙන් ගුණ කරන්න ඕනේ. good. මේකත් දෙකෙන් ගුණ කරන්න ඕනේ. මේ පැත්තත් දෙකෙන් ගුණ කරනවා. එහෙනම් එයාගේ උඩත් දෙකෙන් ගුණ කරනවා. 8 වරක් 2 එතකොට 16යි. 4 වරක් 2 8යි. එකතු කිරීමම වෙනවා. එහා පැත්තේ තියෙන 16න් 9 කිසිම වෙනසක් නොකර 16න් 9 විදියටම එනවා. ඊට පස්සේ තියෙන සාමාන්‍ය ගුණ කිරීමක් සාමාන්‍ය සුළු කිරීමක් හරේ කිසිම වෙනසක් වෙන්නේ නැහැ. හරයන් දෙක සමාන නිසා මේ ලවයන් දෙකට කරන්න තියෙන සුළු කිරීම කරලා දානවා. 9යි 8යි එකතු කරාම 17යි උත්තරේ. තේරුණාද? ඔව් සර්. මෑස්ලා කියලා දෙන්නකෝ. එතකොට කරන්න තියෙන්නේ පුතේ කොහොම හරි තියෙන දෙන්නගේ හරයන් දෙක එකිනෙකට සමාන කරගන්න. අර අපි භාග සංසන්දනයේදී ඔක ඉගෙන ගත්තා. එතකොට මෙතන තිබුණේ කලින් 8 මේකේ තිබ්බේ 16 අපිට හරයන් දෙක සමාන නැතුව අපිට ගාන සුළු කරන්න බෑ. එහෙනම් පුතේ මේ දෙන්නගේ හරයන් දෙක සමාන කරගන්න බලනවා. 8 කොහොමද 16ත් එක්ක සමාන කරගන්නේ කියලා අපිට බැලුමට පේනවා 8 දෙකෙන් වැඩි කරොත් 16 වෙනවා. එහෙනම් මේ 8 කියන එක නම දෙකෙන් වැඩි කරනවා. ඒ වගේම හරය දෙකෙන් වැඩි කරොත් අනිවාර්යෙන් ලවයක් දෙකෙන් වැඩි කරන්න ඕනේ. එහෙනම් 8 වරක් 2 16යි 4 වරක් 2 8යි. ඒ උත්තරේ මේ මෙතෙන් එනවා. මෙයාට අපි කිසිදු වෙනසක් කරේ නැහැ. ඒ නිසා එයා ඒ විදිහට මෙතෙන් එනවා. මෙතන එකතු කිරීම ඒ විදිහට මෙතෙන් එනවා. ඊට පස්සේ මෙතන හරයන් දෙක සමානයි දැන්. එහෙනම් හරයේ කිසිම වෙනසක් නොකර උත්තරයට එනවා. ඊට පස්සේ පුතේ ලවයන් දෙක එකතු කරන්නයි තියෙන්නේ 8යි 9යි 17යි. තේරෙනවද හැමෝටම? ඔව් සර්. ඔව් සර්. හරි. තව එකක් මෙතන තියෙනවා 4න් 3 මෙතන තියෙනවා 5න් 2 දැන් මේකේ 4 එකපාරින් අපිට 5 කරගන්න පුළුවන්ද? බැහැ. 5 එකපාරින් 4 කරගන්න පුළුවන්ද? බැහැ. එහෙනම් ඒ දෙන්නගේම මොකක් හරි වෙනස්කමක් කරලා හරි හදාගන්න පුළුවන් ඉලක්කම කීයද? ඒ කියන්නේ 4 වරක් චක්‍රේ 5 වරක් චක්‍රේ දෙකෙන්ම හම්බ වෙන ඉලක්කමක් මොකද්ද? විස්ස. good. 4 වරක් චක්‍රේ 5 වරක් චක්‍රේ දෙකේම අපිට හම්බ වෙන ඉලක්කමක් තමයි 20. ඒ කියන්නේ පුතේ මෙතන තියෙන 4යි මෙතන තියෙන good. මෙතන තියෙන 4යි මෙතන තියෙන 5යි දෙකටම වෙනස්කමක් කරලා අපිට හදා ගන්න පුළුවන් කීයද? 20. අපි 4 මොකක් කරොත්ද 20 වෙන්නේ? 5න් වැඩි කළොත් 5 4න් වැඩි කළොත් 20යි. හරි. මෙයාගේ එතකොට පුතේ හරය 5න් වැඩි කරොත් මෙයාගේ ලවයත් අනිවාර්යෙන් 5න් වැඩි කරනවා. මෙයාගේ හරය වැඩි කරන්න ඕනේ 4න්. එහෙනම් මෙයාගේ ලවයත් වැඩි කරනවා අනිවාර්යෙන් 4න්. එතකොට 5 වරක් 4 20යි. ඊට පස්සේ 5 වරක් 3 15යි. මෙතන තියෙන එකතු කිරීම ලකුණ මේ විදිහටම එකතු කිරීමක් විදිහට එනවා. 5 වරක් 4 20යි. 4 වරක් 2 8යි. එතකොට මේකේ උත්තරය එනවා හරයන් දෙක දැන් සමානයි. yes.
20යි මට රයිට් පොඩ්ඩක් කියලා දෙන්නකෝ සර්. සර් මට ආයි කියලා දෙන්නකෝ සර්. මොකද්ද? ඔය ගාන සර්. දැන් මොකක්ද තේරුම් නැති කියන්න බෑ. ඔයා දැන් අර පුරුද්දට වගේ අහනවා. මං දකින්න දේ. කියන්න බෑ මොකක්ද තේරුම් නැති කියලා. මට සර් මේ ඔය දැන් සර් මේක 20න් අඩි කළානේ. දෙක ගාන සර් හතරෙන් ඉක්ම කරලා කියන්නකෝ. රශ්මි කියන්න. මට සර් ඔය තේරුම් නැත්තේ මේ ඔය ගුණ කරන්නේ 4න් 3 මේක ඊට පස්සේ අනිත් ගාන දිනවල 5න් 1 එතනින් 4න් ගුණ කරන විදිහ මට තේරෙන්නේ නැහැ. දෙවෙනි ගාන 5න් 2. ඉතින් පසරක් හතරකින් චුඩෙන් නැක්සි පොඩේ නරේ ප්‍රශ්න විසඳෙමු. පසරක් හතර කීයද? රශ්මික 20යි. ඉතින් ඒ 20 මෙතෙන්ට දානවා. 4වත් 2 4වත් 2 මේ 8යි. ඉතින් ඒ 8 මෙතනින් දැම්මා. ඒක මොකක්ද මං තේරෙන්නේ? කියන්නේ සර් එහෙම 5 ගුණ කරනකොට කොහොමද එහෙම 4 ගන්නෙ? මෙතන කලින් තිබුණේ 4න් 3 මෙතන 5න් 1 චුඩෙන් නැක්සි. හරිද? 4න් මට දැන් තේරුණා සර්. 4න් 3 මෙතන තියෙන්නේ 5න් 2 හරිද? 4යි 5යි කියන චක්‍ර දෙකේම පොදු විදියට හම්බ වෙන ඉලක්කම් මොකක්ද කියලා යහන්නේ. 4 වර චක්‍රෙනුත් හම්බ වෙන්න ඕනේ 5 වර චක්‍රෙනුත් අපිට හම්බ වෙන්න ඕනේ. මොකක්ද තියෙන්නේ එහෙම ඉලක්කමකට? 20. එතකොට අපි හිතනවා මෙයාගේ තියෙන 4 කොහොමද අපි 20 කරගන්නේ? 4 20 කරගන්න නම් අපි වැඩි ගන්න ඕනේ කීයෙන්ද? 5න්. එතකොට පුතේ මෙයාගේ හරය 5න් වැඩි කරොත් එයාගේ ලවයත් අනිවාර්යෙන් අපි 5න් වැඩි කරනවා. ඊට පස්සේ බලනවා ඊට පස්සේ මෙතන බලනවා තියෙන්නේ කීයද? 5. 5 20 කරගන්නේ කොහොමද? 4න් ගුණ කරලා. එහෙනම් පුතේ මෙයාගේ හරය 4න් ගුණ කරොත් මෙයාගේ ලවයත් 4න් ගුණ කරනවා. තේරුණාද? ඔව් සර්. ඒ විදිහ තමයි හිතුවේ. තේරුණාද දැන්? ඔව් සර්. අක්ෂය වගේ ප්‍රශ්නෙත් හරියන්නේ? ඔව් සර් මට දැන් තේරුණා සර් රශ්මිකට කියලා දෙද්දි. හරි. දැන් ඔයගොල්ලන් ලිව්ව අනුමාත්‍රිකාව යටින් නෝට් එකක් ලියන්න. හරය අසමාන භාග දෙකක් සුළු කිරීමට ඇති විටදී මොකද්ද සර් හරය අසමාන භාග දෙකක් සුළු කිරීමට ඇති විටදී එම වෙනස් හරයන්